friends, ඉතින් welcome to මොකද්ද මේක? Wait a minute. Who are you? Talk it PC show. ඉතින් මේක මම මේ ගේන්න හිතුවේ Talk it PC කියන්නේ PC එකත් එක්ක කතා කරනවා වගේ අදහසක් නේ. ඔය වගේ තමයි මෙතනත් වෙන්නේ. PC එකත් එක්කම නෙමෙයි ඔයාලත් එක්ක කතා කරනවාට මම මෙතන PC එකත් එක්කනේ වැඩ කරන්නේ. මේක ගේන්න හිතුවේ මේ මම වීඩියෝ හදද්දී ගොඩක් වෙලාවට මේ මම කලබලේ වැඩි. ඒ හින්දා කියන්න ඉන්න ගොඩක් දේවල් අමතක වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක ආයේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. එහෙම නැත්නම් ආයේ ඒක මේ එඩිට් කරපු එකක් Facebook එකට දානවා. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ තමයි අඩුපාඩු ටික මතක් වෙන්නේ. ඉතින් මේ එතකොට ආයේ අයින් කරලා දාන්න දෙන්නේ නැහැ, එපා වෙනවා. ඉතින් මේක ගෙනාවේ දැන් මම මෙතන මේ වැඩේ කරන ගමන් මට කියන්න ඕන දේවල් මට මතක් කර කර කියන්න පුළුවන් නේ. ඉතින් මම අද කරන්න යන්නේ මේ මම ඉස්සර මේ ආසාවෙන් ප්ලේ කරපු මිනි ගේම් දෙකක් තියෙනවා. ඉතින් මේ ඒ දෙක ප්ලේ කරන්න හිතුවා. ඉතින් මේ මෙතන තියෙන මිනි ගේම් සෙට් එකක්ම තියෙනවා. ඉතින් මේ උඩ මේ Ben 10 කියලා තියෙන එක තමයි මේ ඉස්සර ආසාවෙන් ප්ලේ කරේ. ඊට පස්සේ මේ බැලුන්ස් කියලා තියෙන එක මරු. මෙතන මේ තියෙනවා මේ ෆ්ලෑෂ් ප්ලේයර් තුනක් තියෙනවා. දැන් ඉස්සර එහෙම මේවා ඉතින් මේ වැඩිය දන්නේ නැහැනේ මේ ෆ්ලෑෂ් ප්ලේයර් කියන්නේ මොනවද මේ ඉතින් මේ වගේ මේ අයිකන් තිබ්බට මේ මොකුත් දන්නේ නැහැ. දැන් මේවා නම් දන්නවා මේ එම් අකුර තියෙන miniclip.com එකෙන් රිලීස් කරන මිනි ගේම් වල කියලා. ඒනවාට මේ F අකුර එහෙම මෙහෙම තිබ්බට මේ මොනවද කියන්නේ දන්නේ නැහැ එහෙම. ඉතින් දැන් තමයි ඉතින් මේ දැන් කියන්නේ මේ සාමාන්‍ය මේ කියන්නේ 6 වසර 7 වසර 8 වසරට වගේ වෙද්දි තමයි මේ දේවල් ගැන මේ ලොකුවට දැනගන්න හම්බුනේ. වීඩියෝ එක ටිකක් දිග වෙයි ගණන් ගන්න එපා. ඉතින් මේක මේ F අකුර මෙහෙම තියෙන මේ Bright Star කියන කම්පැනි එකෙන් ගහලා තියෙන ෆ්ලෑෂ් ප්ලේයර්. මේක නම් හැමෝම වගේ දන්නවනේ මේ වටේ රතු පාට තියෙන මේ Adobe එකෙන් ගන්න ෆ්ලෑෂ් ප්ලේයර්. මේක මොකක්ද දන්නේ මොකක්ද? ඔය පොඩි ගණනක් තියෙන එක. ඉතින් මේ ෆ්ලෑෂ් ප්ලේයර් තුනක් මුලින්ම Ben 10 ගේම් එක ප්ලේ කරලා බලමු. මේක මේ Ben 10 පොඩි කාලේ එකක්. පුළුවන් මේක ලොක් කරන්න පුළුවන් නේ. මේ මවුස් එක වැඩ කරන්නේ නැතුව යනවා. මේ මවුස් මාරු විදිහට ගන්නේ උඩරින් මවුස් දෙකයි වැඩ කරන්න පුළුවන්. මම මවුස් එක ගත්තා. මවුස් වලට මේ සාප කරලා දුවද කවුරු හරි. මාස් දෙකක් විතරක් මේ වැඩ කරන්න පුළුවන් මේවා කියලා කවුරු හරි කියන්නේ යන්න. ඔව් මේ මොන මවුස් එකක් ගත්තත් උඩරින් මේ මාස් දෙකක් වගේ වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ මවුස් එක පිස්සු කෙරෙන්න ගන්නවා. දැන් මේ දැන් තියෙන මවුස් එකේ මේ Dell මවුස් එකක් තියෙන මවුස් එක පිස්සු කෙරෙන්න ගන්නවා. ඔටෝම ඩබල් ක්ලික් කරනවා. මේ ගේම් එක පට්ට මේ වගේ එලියන් ෆෝක්ස් ගේම් එකක් තිබ්බා නම් මාරු මේක මේ Ben 10 පොඩි කාලේනේ බෙන්ජමින්. මේකේ තියෙන්නේ මේ ඇරෝ කීස් වලින් යන්න පුළුවන්. මේ අර සත්තු දොස්තරෙක් හිටියේ යන්න ඌගේ සීන් එකක් තමයි මේකේ මේ ඉවර වෙනකන් තියෙන. ඌ අර මේ සත්තු මේ විකෘති කරලා අරගෙන ස්පේස් එකෙන් පුළුවන් ඇටැක් කරන්න. ඊට පස්සේ ඉසඩ් අකුරින් පුළුවන් මේ අපිට ජීවිය වෙනස් වෙන්න. අර ඉසඩ් අකුර බලලා ඇරෝ කී වලින් ඒ අදාළ පැත්ත දුන්නාම මේ ජීවිය වෙනස් වෙනවා. අර මේ උඩින් පෙන්නන්නේ මේ එයාගේ අර
දැන් වොච් එකේ බලය අඩු වෙනවා. දැන් කොළ පාට අර ලයින් එක ඉවරුන ගමන් මේ ආය වෙන්ම වෙනවා මෙතන. ඊට පස්සේ තැඹිලි පාටින් පෙන්නන්නේ ලයිෆ් එක. මේක ලේසිමත් නෑ. මේකේ සමහර දැන් තියෙනවා දැන් මේ දියාලි එහෙම තියෙනවා. ඒ දියාලි තියෙන තැන් වලින් අර මේ ගිනි කසෑම අරන් යන්න බෑ. වතුරින් හින්දා. ඒ මේ පොඩි පොඩි සීන් තියෙනවා. අර තියෙන ස්ලෝමෝ ස්ලැමර් කාඩ් මේවත් එකතු කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති Ben 10 මේ කාටුන් එක බලද්දි තිබ්බාර Ben ආසයිනේ මේ මොනවද ස්ලෝමෝ ස්ලැමර් කාඩ් වල. හිතන්නේ මුන් මේ මතු වෙනවා මේ මුන්ගේ මේ ඉවරයක් නෑ. මම මොකක් හරි කියන්නම් කියලා හිටියේ තව දෙයක්. මොකක්ද කියලා මතක් වෙන්නේ. මේ Ben නිකන් මේ නිකන් ඇනිමේ කෙනෙක් වගේ නේ නිකන් සමහරලා. No, God, please, no, no, no. ඇනිමේ කියද්දි මතක් වුණේ මේ ලංකාවේ ගොඩක් ඉන්නවා මේ ඇනිමේ ෆෑන්ස්ලා. දැන් මේ ඇනිමේ මේ ෆොටෝ දාගෙන ඉන්නවා මේ වෝල්පේපර් එහෙම ගන්නවා මේ සමහර මේ ඔය ක්ලිප්ස් ගන්නවා මේ සින්දු වලට එහෙම ඒවා සෙට් කරනවා. ඊට පස්සේ ඒ වුණාට මේ ඇනිමේ කියන්නේ මේ මොකක්ද කියන්නේ ගොඩක් අය දන්නේ නැහැ. මේ ඇනිමේ කියන්නේ ඇනිමේටඩ් කියන එක කෙටි කරලා ඇනිමේ කියලා ලේසියට කියන්නේ. ඇනිමේ කියන්නේ මේ ජපානයේ ආපු කාටුන් සීරීස් එකක්. ඉතින් මේ මට මතකයි මේ ස්වර්ණවාහිනිය ගියා. ඕකේ මේක සීරීස් එකක්. ඒක හිටියා නට්සු කියලා එහෙම කෙනෙක් හිටියා මට මතකයි මේ. ඉතින් ඒක මේ ජපානයේ ගහන කාටුන් සීරීස් එකක්. මේ ඇනිමේ කියන්නේ ඉතින් මේ ඒක අර මේ ගොඩක් ඇවිල්ලා තියෙනවා මේ ඇනිමේ කාටුන් ෆිල්ම්ස්. මම දෙකක් විතර බලලා තියෙනවා වගේ. දැන් ඕකේ දැන් මේ අවුල තියෙන දැන් මේ හැම එකක්ම මේ 100%ක් හොඳයි කියන්න බෑ. මේ මොකද හොඳයි කියන්නේ මේ කාටුන් ෆිල්ම් එක හොඳයි මං කියන්නේ. දැන් ඔය ජපානයේම මේ සමහර දේවල් වලට පොඩ්ඩක් ප්‍රසිද්ධයිනේ. ඒකට පොඩ්ඩක් ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් දැන් සමහර අපේ මේ ඇනිමේ ඒ කියන්නේ කාටුන් එකක් බැලුවාම එහෙම එයාලා අර හැසිරෙන විදිහෙන් එහෙම අපිට තේරෙනවානේ පොඩි මේ වෙනසක් තියෙනවා කියලා අපි සාමාන්‍ය බලන කාටුන් වලට වැඩිය. ඉතින් මේ එහෙම දෙයක් හැරෙයි ඉතින් වෙන අවුලක් නැහැ. ඉතින් ඇනිමේ කියන්නේ ඒවට තමයි මේ ජපානයේ ආපු මේ කාටුන් සීරීස් එක. ඒක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒකේ මේ අර ඇක්ෂන් හින්දා එහෙම. ඒකාන්ත කම්මැලි බැලුන්ස් එක ප්ලේ කරනවා. ආයෙ කියන්න ඕන දෙයක් මේ ඔය මේ කෘත්‍රිම බුද්ධිය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ දැන් මේක ගැන එහෙම මේ ජනාධිපතිවරයෙක්නි එහෙම මේ මාරු විදිහේ කතාවනේ. ඉතින් මේක ගැන එක එක විදිහට හිතාගෙන ඉන්නවා. සමහර අය මේ දේ කියලා මේක පටලගෙනත් ඉන්නවා. මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් මේ කෘත්‍රිම බුද්ධිය කියන්නේ මේ සමහරු හිතන් ඉන්නවා මේ ඔය කම්පියුටර් වල තියෙන කෘත්‍රිම බුද්ධිය කියලා. එහෙම නැත්නම් ඔය සමහර රොබෝලා එහෙම ළඟ තියෙන කෘත්‍රිම බුද්ධිය කියලා. ඇත්තටම කෘත්‍රිම බුද්ධිය කියන්නේ මේකටම නෙමෙයි කෘත්‍රිම බුද්ධිය කියලා මෙතන මේ අදහස් කරලා තියෙන්නේ. කෘත්‍රිමව හදන දැන් අපේ දැන් මිනිස්සෙක්ගේ මොලේ මේ ස්වභාවිකව නිර්මාණය වෙන දෙයක්නේ. දැන් මෙතන මේ කෘත්‍රිම බුද්ධිය කියලා තියෙන්නේ මේ කෘත්‍රිමව. ඒ කියන්නේ මිනිස්සු පිරිසක් විසින් නිර්මාණය කරන මිනිස්යාගේ මොලේට සමාන මොලයක්. ඉතින් මේ මොලේ එක දේවල්ට යොදා ගන්න පුළුවන්. එතකොට දැන් රොබෝ කෙනෙක් හැදුවත් මේ මිනිස්යාගේ මොලේට සමාන. ඒ කියන්නේ හැඟීම් දැනෙන දෙයක් හිතලා කරන්න පුළුවන්. දැන් රොබෝ කෙනෙක් දැන් ඉන්න රොබෝ කෙනෙක් අපි උදාහරණයක් විදිහට කැල් එකක් කම්පියුටරයක් ගමුකෝ. ඉතින් මේ වගේ අපි දෙන විධානය අනුවනේ වැඩක් වෙන්නේ. කම්පියුටර් එකට එයාට හිතලා දෙයක් කරන්න බෑනේ. ඒ කම්පියුටරේ හදපු යම් පිරිසක් විදිහේ ඕනම ටෙක් ගැජට් එකක් හදලා තියෙන්නේ.
ඉතින් එයාලගේ මොළ උපයෝගී කරගෙන මේ දේ හදලා තියෙන්නේ. ඉතින් එයාලා මේක හදලා අපි දෙන විධාන වලට අනුව වැඩ කරන විදිහට ඒක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ කෘත්‍රිම බුද්ධියදී ඒක නෙමෙයි වෙන්නේ. කෘත්‍රිම බුද්ධිය කියන්නේ මේ කෘත්‍රිමව හදලා තියෙන අපේ මිනිස් මොළයට සමාන මොළයක්. ඒ කියන්නේ හිත අපිට ඒ කියන්නේ කාගේවත් විධාන කාගේවත් උපදෙස් නැතුව ඉබේටම ඒ කියන්නේ හිතලා වැඩක් කරන්න පුළුවන් මොළයක් ගැන තමයි මේ කෘත්‍රිම බුද්ධිය කියන්නේ. සමහර හිතන් ඉන්නවා අර බොට් කියන්නේ අපි කියන්නේ ප්‍රෝග්‍රෑම් කරපු දේවල් අර සර්ච් එන්ජින් එහෙම සර්ච් එන්ජින් දන්නවනේ Google තික Yahoo වගේ සර්ච් එන්ජින් තියෙන්නේ. ඉතින් මේවත් මේ කෘත්‍රිම බුද්ධිය වැඩක් කියලා හිතගෙන මේක කෘත්‍රිම බුද්ධිය නෙවෙයි මේකට කියන්නේ බොට් කියලා. ඒ කියන්නේ මේක ප්‍රෝග්‍රෑම් කරපු දෙයක්. අපි සර්ච් කරාම මේ විදිහට මේක එන්න ඕනේ කියලා ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඉතින් ඒවා කෘත්‍රිම බුද්ධිය නෙවෙයි. ඔයාලා Google එකේ ඩිජිටල් මාකටිං කෝසස් එහෙම කරලා තියෙනවා නම් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද මේ ඔය බොට් ඒ කියන්නේ දැන් සර්ච් එන්ජින් වැඩ කරන්නේ බොට් විදිහටනේ. ඒ කියන්නේ ඒක සර්ච් එන්ජින් කම්පැනිෙන් ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මේ විදිහට මේ දේවල් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ ඒක ගැන ලොකු විස්තරයක් තියෙනවා මේ ඔය කෝසස් වල Google එකෙන් දෙන කෝසස් වල ඒක ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් ඒකට ලොකු උදාහරණයක් ගන්න පුළුවන් ආය ගේම් වල එහෙම ඔන්ලයින් ගේම් පැත්තට දීපොත් එහෙම ඔෆ්ලයින් ගේම් එකක් ගත්තොත් එහෙම ඔෆ්ලයින් ගේම් එකේ ඉන්නේ එනිමීස්ලා එයාලා එකම විදිහකට වැඩ කරන්නේ. ඒ කියන්නේ එයාලා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිහෙන් එහා දෙයක් එයාට කරන්න බෑ. මොකද එයා මිනිස්සෙක් එයාගේ පිටිපස්සින් නම් එයාව කන්ට්‍රෝල් කරන්නේ නැහනේ. අපි විතරනේ මේ ගේම් එකේ අපි අපේ මොලෙන් අපි හිතලා අපේ චැරක්ටර් එක අපි පාලනය කරනවා. එහෙම නැතුව අපේ එනිමීස්ලා ඒ වගේ හිතලා මේ දෙයක් කරන්නේ නැහනේ. එයාලා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිහට විතරයි එයාලා වැඩ කරන්නේ. ඉතින් එතකොට මේ කෘත්‍රිම බුද්ධිය කියන්නේ අර කම්පියුටර් එක තියෙන මේ දෙයයි කියන්නේ දෙකක්. එතකොට කියන්නේ කම්පියුටර් එකක් වුණත් ඒක හදලා තියෙන්නේ දැන් ප්‍රොසෙසර් අරමේව ඒවා ටික හදලා තියෙන්නේ මිනිස් මොලේ උපයෝගී කරගෙන. මේ මිනිස්සු සෙට් එකක් එකතු වෙලා හරි නැත්නම් එක්කෙනෙක් හරි ඒ කියන්නේ දැන් මොකක් හරි එකට දැන් එයාලා විධාන දීලා තියෙන්නේ ඒ කට්ටියක් එකතු වෙලානේ මේ දේ වුණොත් මෙහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක ආයේ වැඩ කරන්න ඒ නිර්මාණේ දැන් අවුට්පුට් එක ආවම මේක වැඩ කරන්න ගන්න තව මිනිස්සෙක්ගේ විධාන වලට අනුව තමයි. ඒ උපකරණේ හිතාමතා කිසිම දෙයක් කරන්නේ නැහැ. new games මේකෙත් මේ මෙන්න මේ බැලුම් ගේම් එක මම ඉස්සර ප්ලේ කරපු එක මේකේ තියෙනවා මේ new games ගියාම දැන් මේ තියෙන සම්පූර්ණ ලෙවල් ටික මේකේ තියෙනවා. මෙතන මේ unlimited ටික් එක දාන්න තියෙනවා. මේ unlimited මේ අරන් ප්ලේ කරන්න පුළුවන්. මේ දැන් මාත් මේ පට්ට හැපි දැන් මෙතන මේ unlimited මෙතන දාලා මේ ඒ කියන්නේ දැන් unlimited මේ ඊතලා අපිට හම්බ වෙනවා. දැන් මට පට්ට හැපි මං ඉතින් මේ ලෙවල් ටික ඔක්කොම ප්ලේ කරා unlimited අරගෙන. ඔක්කොම ප්ලේ කරාට පස්සේ වෙන්න බැක් වුණාට පස්සේ unlimited අරන් ප්ලේ කරාට පස්සේ මේකක්වත් සේව් වෙන්නේ නැහැ. ඊට පස්සේ එපා වුණා ඉතින්. unlimited ගන්න නැතුව ප්ලේ කරොත් තමයි සේව් වෙන්නේ. හැබැයි මේකේ දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේවා මේ ඉස්සර ආපු ගේම්ස් නේ. දැන් මේ බැලුම් ගේම් එකේ මට මතකයි පොඩි කාලේ ප්ලේ කරා ඉස්කෝලේදී 9දී 8දී වගේ මේක ප්ලේ කරාද කොහොමද 7දී වගේ ප්ලේ කරා. ඉතින් මේ එතකොට දැන් මේ මම ඉස්සර පාවිච්චි කරේ මේ Windows XP. ඉතින් මේ XP එකේ මේක දැන් එක ලෙවල් එකක් පාස් වුණාට පස්සේ දැන් මේක ගේම් එක ක්ලෝස් කරලා ආයෙත් ඒ ලෙවල් එක මේ එහෙම සේව් වෙලා තියෙනවා. ඒ ලෙවල් එක මේ පාස් වෙලා තියෙනවා. දැන් මේ Windows 10 එකේ එහෙම බෑ. මේ ලෙවල් පාස් වුණාට සේව් වෙන්නේ නැහැ. දැන් අපි ලෙවල් 10ක් විතර ගාලා තිබ්බත් ආයෙ ගේම් එක ක්ලෝස් කරලා ආයෙ on කරද්දී ඒ ලෙවල් එකක්වත් නැහැ. ඒකයි අවුල එන්නේ මේ 10 එකේ මිනි ගේම්ස් නම් කෙරෙන්නේ නැහැ. මේ දවස්වල ලොකු ගේම් එකක් ගන්න හිතෙන්නේ නැහැ. ලෙවල් කම්ප්ලීට් කියලා තමයි මම නිකන් ආතල්ලේ කියන ලෙවල් කම්ප්ලීට් කියලා. යට ටාගට් එක තියෙනවානේ. බැලුම් 32ක් මම හිතන්නේ. මේ අපිට දීලා තියෙන ඊතල වලින් මේ අර යට තියෙන ටාගට් එකට මේ විදින්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන ටාගට් එක 70ක්. බැලුම් 70කට මේ ඊතල 4න් විදින්න ඕනේ. තියෙනවා.
මතක නැහැ ඉස්සර තිබ්බා මේ මල් ළඟ තිබ්බා අර මේ කාටුන් නෙට්වර්ක් එකෙන් ඒ කාටුන් නෙට්වර්ක් එකෙන් මේ ගහපු මිනිගේම් සෙට් එකක් තිබ්බා ඒ අමාරු මේ බැට්මෑන් තිබ්බා බායි ඔයාලා දන්නවත් ඇති මේ ටීන් ටයිටන්ස් ගෝ කියලා කාටුන් එකක් තියෙනවා ඒකේ ගේම් එක මම පට්ටාසයි ඒ කාටුන් එකට මේ ඒකේ තියෙන්නේ මේ ඒ කාටුන් එකේ ඉන්නේ අර බැට්මෑන් උත් ඉන්නවා බැට්මෑන් වැඩි ඒකේ පේන්නේ නැහැ හැබැයි ඒකේ ඉන්නේ අර බැට්මෑන්ගේ කවුද ගෝලයා රොබින් උයි තව කවුද මන්ද ගුවෙන් වගේ මේ බලයක් තියෙන කෙනෙක් ඉන්නවා මට හරියට නම මතක නැහැ ආයේ මේ ඒක ඉන්නවා මේ තව එක්කේ කොල්ලෙක් ඉන්නවා ඒ කොල්ලට පුළුවන් මේ එක සත්තු වෙන්න ඊට පස්සේ අර මේ කවුද මේ අර ඔය මේ සුපර් හීරෝස් මූවි වල ඉන්නේ අර රොබෝ කෙනෙක් මුළු මේ ඔළුව විතරක් මිනිස්සෙක්ගේ මුළු ඇඟම රොබෝ කෙනෙක් ගන්න එයාත් ඉන්නවා ඒ ටීන් ටයිටන්ස් ගෝ කියන ඒ කාටුන් එකේ ඒ ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ මම මෙහෙම මේ දන්නේ නැහැ ෆිල්ම් එකක් තියෙනවද නැද්ද කියලා මම මේකේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න මේ සිලරෝන් මේ ප්‍රොසෙසර් එකෙන් සිලරෝන් N3350 ප්‍රොසෙසර් එකේ තියෙන්නේ මේ හැබැයි තාම අවුලක් නම් උන්නේ මේ කෝස් දෙකක් තියෙනවා කියලා තමයි පෙන්නලා තිබ්බේ මේ මම මේ ලොකු මේ PC ගේම් එකක් ප්ලේ කරද්දී මේ ස්ක්‍රීන් රෙකෝඩ් අරන් තියෙනවා මේ ලැග් වෙලා නැහැ හැබැයි තාම RAM එකයි VGA එකයි අවුලක් නැහැ ප්‍රොසෙසර් එක තමයි අවුලකට තියෙන්නේ දැන් ඔය මේ සමහරු මේ ගේමින් වලටම ගන්නවනේ කම්පියුටර් සමහරු මේ බිල්ඩ් එකක් කරගන්නවා ගේමින් PC බිල්ඩ් එකක් කරගන්නවා ඉතින් මේ ඒක අවුලක් නෑ ඉතින් මේ ගේම් ගහනවා කියන එක ඉතින් වැරද්දක් නෙමෙයි ඒ වුණාට මේ මම නම් හිතන්නේ දැන් සමහරු ඉන්නවා මේ කියන්නේ ඇත්තටම සමහරු ඉන්නවා මේ සුපිරි වැඩෝ ඒ කියන්නේ ගේම් ගහුවට ගේම් ඒක ගැන විතරක් නෙමෙයි ඒ කියන්නේ කම්පියුටරේ ගොඩක් දේවල් ගැන මේ දන්නේ නැහැ සමහරු ඉන්නවා ගේම් එකෙම විතරක් මැෂින් එකෙම සුපිරියට හදාගෙන ගේම් ගන්නට ලොකු වැඩක් කරන්න පුළුවන් ඒකේ ග්‍රැෆික් ඩිසයින් වගේ ඒ වගේ ඉතින් එයාට ප්‍රැක්ටිස් කරලා ලොකු වැඩක් කරන්න පුළුවන් හැබැයි කරන්නේ ගේම් ගහන එක විතරයි ඒක නම් ලොකු අපරාධයක් ඉතින් ලොකු ගණන් දීලා සමහර ලක්ෂ ගණන් දීලා මේ PC හදා ගන්නවා මේ කරන්නේ ගේම් ගහන එකම විතරයි වෙන මේ කිසිම වැඩක් කරන්නේ නැහැ ඒක නම් ලොකු අපරාධයක් ඉතින් මේ මාත් දැකලා ඉන්නවා මේ මගේ යාළුවොත් ඉන්නවා මේ ගේම් ගහන්න PC හදාගෙන ඉන්නවා හැබැයි මේ ගේම් ගහන එක විතර නෙමෙයි කරන්නේ අනිත් දේවල් ගැන පට්ට දැනුමක් තියෙනවා දැන් මම උනත් මේ මම සමහර මේ දන්නේ දේවල් මේ එයාලකින් අහගන්නවා ඉතින් පට්ට මීටර ඉන්නවා ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මම මේ ඉස්සර මේ මම මේ මුලින් ඉඳන් මේ වීඩියෝස් දාන්න ගත්තේ මම දාපු මුල්ම වීඩියෝස් වල තියෙන්නේ මේ මට වුණ ප්‍රශ්න ගැන තමයි මම දැන් මේ කියන්නේ දැන් මම මේ දිනදා ජීවිතේදී මගේ මේ කම්පියුටර් මගේ ෆෝන් එකේම පාවිච්චි කරද්දී මට වුණ ප්‍රශ්න ගැන තමයි මම දැන් මේක තව කෙනෙක්ට දැනගන්න ඕනේ මේ කියලා හිතලා මොකද මේ මට ඒ ප්‍රශ්න වුණාම ඒ කියන්නේ ඒකේ අවුල් ගියාම මම YouTube එකේවත් සර්ච් කරාට ඒ අවුල මේ ගොඩක් දේවල් තිබ්බේ නෑ මේ ලංකාවෙත් එක channel එකකවත් තිබ්බේ නෑ දේවල් මේ සිංහලෙන් තිබ්බේ නෑ කිසිම දෙයක් මම හිතන්නේ මං විතරයි වෙන්න ඇති ඒ අවුල් ටික මේ ෆික්ස් කරගන්න කොහොමද කියලා සිංහලෙන් දාලා තියෙන්නේ මේ ඉතින් මට අවුල් එන ගානේ මේ මට හිතුණා මේ තව කෙනෙක්ට මේක දැනගන්න ඕන කියලා දැන් මට මේක ඔක්කොටම කියන්න විදිහක් නෑනේ මේක මේ විදිහට හදන්න කියලා ඉතින් මේ YouTube එකෙන් මට ඒක දාන්න හිතුණා මේක මෙහෙමයි ෆික්ස් කරගන්න කියලා ඉතින් ඒ විදිහට තමයි මම මුලින්ම වීඩියෝස් හදුවේ මේ පළවෙනි වීඩියෝ එහෙම දකිද්දි මේ මාව දකිද්දි මට මේ පානවා ඊට පස්සේ මම කරේ මේ ළඟදී YouTube එකෙන් පුළුවන් ඔන්ලයින් එඩිට් කරන්න පුළුවන් YouTube එඩිටර් එකේ ඒකෙන් මේ මං ඉන්න කොටස් මම පළවෙනි වීඩියෝ ටික විතර මං ඉන්න කොටස් ටික බොඳ කරලා දැම්මයි අර
ඕමන කොටස් ටික විතරක් මේ පේන්න තියලා මම මේ ළඟදී කවුද මේ අපේ මයි හබ් එකේ දිල්ෂාන් අයියාගේ දිල්ෂාන් අයියා මේ හදලා තිබ්බ ගේම් ටික උදාගෙන ප්ලේ කරා ඊට පස්සේ මේ ආයි මේ ගේම්ස් වලට එන්න හිතුණා ඇත්තටම මේ එයාගේ ගේම් මේ මරු මේ මම YouTube එකේදී මට කියන්නේ මේ අපිට මේ ඉවෙන්ට් එකක් තිබ්බ එක දවසක් ඒ ඉවෙන්ට් එකට ගියාට පස්සේ මේ එයාලා මේ අපිත් එක්ක සම්බන්ධ වුණා මේ එයාලා අපි මීට් වෙන්න ආවේ නැහැ ඒ වුණාට එයාලා මේ ලයිව් සම්බන්ධ වුණා මයි හබ් එකේ දිල්ෂාන් අයියා ඒ වගේම තව YouTubersලා ගොඩක් මේ ඒ වගේ මේ ලයිව් ස්ක්‍රීන් එකකින් මේ මීට් වුණා ඉතින් මේ එයාලා ලොකු උපදෙස් දුන්නා ඒ වගේ ඊට පස්සේ මම එයාලා channels වලට එහෙම ගිහින් බැලුවා එතකොට ඉතින් අර මේ බලනවා YouTube වීඩියෝ බලනවා හැබැයි මේ හරියට තේරුම් නැහැ කවුද මේක කරන්නේ ඕනේ කියලා. ඉතින් ගියාට පස්සේ ඇත්තටම මේ ඒ channel මාරු මේ මයි හබ් දිල්ෂාන් අයියාගේ channel එකේ ලයන් කොල්ලා ඊට පස්සේ මේ ගොඩක් ඒවා චනුක්ස් බ්‍රෝ ඉතින් ඒ වගේ මේ channel ඇත්තටම මේ නියමයි. ඒ කියන්නේ මේ කිසිම මේ කම්මැලි ගමන් නැතුව බලන් ඉඳනවා. මේ නම නොකියපු channel ගොඩක් තියෙනවා මේ නලින්ද අයියාගේ SL photo එහෙම channel එහෙම නියමයි ඒ පාර නැක ෂොට් එකකින් ඊට මේ අපේ ටාගට් එක ගත්තට බෑ මේක ඊතල ටිකක් ඉවර කරගන්න 98යි ඊට තව දෙයක් කියන්න ඕනේ දැන් මේ අර කම්පියුටර් ගන්නවා වගේම තමයි මේ ෆෝන් ගන්න ස්මාර්ට් ෆෝන් ගන්නවා මේ ගොඩක් අය ෆෝන් එක දැන් මේ මම ෆෝන් මේ බ්‍රෑන්ඩ් එකේ නම කියන්නේ මේ දැන් සමහරු මේ මෙහෙම කාණ්ඩ ඉන්න ඕනම දෙයක් පාවිච්චි කරන එකෙක් කාණ්ඩ ඉන්නවා මිනිස්සු දැන් සමහරු ඉන්නවා මේ පේන්ට් ෂෝ එකට පාවිච්චි කරන iPhone සමහරු ඉන්නවා මේ ඒක ආසාවට iPhone පාවිච්චි කරනවා මේ කියන්නේ iPhone එක සාමාන්‍ය Android phone එක ගන්න අමාරුයිනේ දැන් එන්ඩෙන් iPhone ගණන් අඩු වෙනවා කියන මොකද මේ Apple company එකේ දැන් Microsoft එකෙත් මේ මාධ්‍ය විදු අයින් කරලා කියනවා මේ එයාලගේ ටෙක්නොලොජි එකත් එක්ක මේ අර මාර්ජින් දීපෙන්නේ ඒ හින්දා එයාලා මේ අර එයාලගේ මාධ්‍ය විදුත් අයින් කරලා තියෙනවා මේ ඒ වගේම දැන් අර මේ Apple company එකේ ෆෝන් හදන්න මේ රොබෝ තාක්ෂණය තමයි මේ යොදා ගන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ. ඒ කියන්නේ හැම දෙයකම රොබෝ තාක්ෂණය කිසි මිනිස්සු මෙයා ගන්නෙම නැතු. ඉතින් එතකොට මිනිස්සයාට මේ වැටුපක් ගෙවන්න ඕනේ නැති හින්දා මේ ඒකේ මේ දැන් ඒවත් දාලානේ දැන් ඔය මේ ෆෝන් එකේ ගාන එයාලා තීරණය කරන්නේ. ඉතින් මේ අර රොබෝ තාක්ෂණයෙන් මේ හදන හින්දා මේ ෆෝන් වල ගණන් අඩු වෙයි කියනවා. ඉතින් කොහොම හරි දැන් ඉන්නවා මේ iPhone ගන්න සෙට් එකකුත් ඉන්නවා. ආයි ඉන්නවා iPhone ගන්න සෙට් එකක් ඉන්නවා පේන්ට් ගන්න සෙට් එකකුත් ඉන්නවා. සමහර ඉන්නවා අර මේ iPhone එක පාවිච්චි කරන්න ආසාවට ගන්නවා. ඉතින් ඒ වගේම මේ Android phone ගන්න සෙට් එකක් ඉන්නවා මේ තමන් කරන වැඩේ යනවා. ඒ කියන්නේ මේ මම මේක මේ විදිහට තියෙන්න ඕන කියලා හිතලා ඒ දේවල් හොලබල්ලා ගන්න සෙට් එකකුත් ඉන්නවා. සමහර ඉන්නවා අඩු ගානට හොඳ ෆැසිලිටිස් තියෙන ෆෝන් ගන්නත් ඉන්නවා. සමහරු ඉන්නවා ගාන අඩුයි කියලා හිතලා ගාන තමන්ට මේ ගන්න මේ අධිකරේ ශක්තියක් තියෙනවා ෆෝන් මේ ගන්න. හැබැයි මේ ගන්නවා මේකේ මේ හොඳ ෆැසිලිටිස් තියෙනවා ගානත් අඩුයි කියලා හිතලා මේ ගන්නවා. හැබැයි ගත්තට පස්සේ මාසෙක පාවිච්චි කරන නිකන් යන්තම් ෆෝන් එක අතහැරනවා කුඩු ෆෝන් එක. හොඳ ප්‍රොසෙසර් එක හොඳට තියෙනවා. මේ ස්ටෝරේජ් හොඳට තියෙනවා, කැම් එක හොඳට තියෙනවා, RAM එක හොඳට තියෙනවා, ඔක්කොම හොඳට තියෙනවා. හැබැයි ෆෝන් එකේ මේ වටේ ටික කිසිම මේ ක්වොලිටියක් නැහැ. මම බ්‍රෑන්ඩ් මොනවද කියන්නේ නැහැ. එහෙම බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා මේ ලංකාවේ උනා මේ ෆෝන් එක මේ චුට්ටක් අතහැරන ගමන් ඉවරයි. දැන් සමහර ෆෝන් තියෙනවා එහෙම නෑ. ෆෝන් එක කියන්නේ මේ ෆෝන් එක නිකන් යන්තම් අතහැරනවා කියලා මොකුත් වෙන්නේ නැහැ. සමහර ෆෝන් තියෙනවා ඇතුළේ RAM එක අර කැම් එක අර මේ හොඳටම හොඳයි. හැබැයි ෆෝන් එක චුට්ටක් අතහැරන ගමන් ෆෝන් එක කුඩේ කුඩු. ඉතින් ඒ වගේ ෆෝන් අරගෙන වැඩක් නැහැ. මොකද දැන්
අපි කොච්චර පරිස්සම් කරත් මේ අපි නොසලකිල්ලෙන් අතාරින්න පුළුවන්. දැන් මට සමහරවිට වෙන වැඩක් තමයි මම මාර විදියට මේ පරිස්සම් කරන්නේ ෆෝන් එක. හැබැයි මේ සමහරවිට මේ අතේ ලිස්සල යන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාව කරනවා කියන්නේ අපරාධ ෆෝන් එකක් කරේ. ඉතින් සමහරු කියනවා ඉතින් අර ප්‍රසිද්ධ නැති බ්‍රෑන්ඩ් තියෙනවා. ඉතින් සමහරු කියනවා මේ බ්‍රෑන්ඩ් එක ප්‍රසිද්ධ නැති වුනහම බ්‍රෑන්ඩ් එක වැඩක් නැහැ කියන. ඉතින් එහෙම නම් දෙයක් නැහැ. වැඩක් නැත් එහෙමයි. ඉතින් අවුල් බ්‍රෑන්ඩ් තියෙනවා. ඉතින් දැන් මම පාවිච්චි කරන LG ෆෝන් LG K4 ෆෝන් එක. K4 2016 අවසානට රිලීස් වුණේ. 2016 රිලීස් වුණ එකක් මේ මම දැන්ටත් පාවිච්චි කරනවා. ඉතින් මේ ලොකු අවුල් වෙලා නැහැ. ඉතින් දැන් ඉතින් පොඩි අවුල් වෙනවා ලැග් වෙනවා රමියා. ඉතින් මේ මම දැන් මේක රෙකෝඩ් කරන්නේ ඒකේ ෆොන්ට් කැම් එකෙන්. අයගෙන් මේ මගෙන් මේ ගොඩක් දෙනෙක් ඇහුවා මේ ඕපන් සෝස් කියන්නේ මොකක්ද? මේ ඕපන් සෝස් OS කියන්නේ නැත්තම් මේ මොකද්ද විවෘත මෘදුකාංග කියන්නේ විවෘත මෘදුකාංග වල මේ විවෘත මෙහෙයුම් පද්ධති කියන්නේ මොනවද කියලා ඇහුවා. කියන්නේ එහෙමම නෙමෙයි මගෙන් ඇහුවේ. ඔය මේ මොනවද ෆ්‍රී දෙන සොෆ්ට්වෙයාර් කියන්නේ මොනවද? මේ Linux කියන්නේ මොනවද? එහෙම කියලා ඇහුවා මගෙන්. ඉතින් මේ මම ඔය ඒ ඔක්කොටම එක මම මේ පොදුවේ වීඩියෝ එකක් දැම්මා. මේ කොහොමද ඕපන් සෝස් වෙන්නේ ලයිසන්ස් සොෆ්ට්වෙයාර් වෙන්නේ කොහොමද කියලා මම මේ හොඳට පැහැදිලි කරපු වීඩියෝ එකක් දැම්මා. ඒත් මේ සමහර මගෙන් අහලා තිබ්බා මේ Linux කියන්නේ මොකක්ද කියලා. Linux කියන්නේ මෙහෙම Linux කියන්නේ OS එකක්. දැන් ගොඩක් අය දන්නේ Windows series එකේ OS නේ Windows. Windows කියන්නේ මේ බලපත්‍රලාභී මෘදුකාංගයක්. ඉතින් අපි මේ ක්‍රැක් ගහලාම පාවිච්චි කරලා අපි කියන්නේ ඉතින් මේ ගොඩක් අය ක්‍රැක් ගහන පාවිච්චි කරන මම මේ genuine එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ Windows ආය දන්නවා Mac OS එක දන්නවා ඔයාලා. ඊට පස්සේ Android දන්නවා Apple OS එක දන්නවා. ඉතින් එතනින් එහා දෙයක් සමහරු හිතන්නේ නැහැ නේ. ඉතින් මේ එතනින් එහා දෙයක් කිව්වහම එතනින් එහා තියෙනවා Linux කියලා OS එක. ඉතින් මේ Linux කියලා තියෙනවා ආය Ubuntu කියලා තියෙනවා මේ PC වලට එන OS ටික. ඉතින් මේ Linux කියන්නේ මෙහෙමයි. Linux කියන්නේ open source OS එකක්. ඉතින් මේක මේ අපිට කැමති විදිහට edit කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දැන් ඔයාට හිතුනොත් එහෙම OS එකක් හදන්න ඔයාට පුළුවන් මේ Linux කාණ්ඩේ OS එකක් හදන්න. මම හැමදේම වගේ උදාහරණ වලින් පැහැදිලි කරන්නේ මේකත් ඔයාලට තේරෙයි. මේ මම උදාහරණ වලින්ම කියන්නම්. දැන් මේ Linux තියෙනවා මේ අපේ රටේ තියෙනවා මේ හන්තාන Linux කියලා එකක්. ඉතින් හන්තාන Linux හැදුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ගොඩක් කල් හදපු එකක් හන්තාන Linux කියන්නේ. ඉතින් ඊට පස්සේ තිබ්බ මට මතකයි මේ අපි ඉස්කෝලේ යන කාලේ 9 දී වගේ අපි ඉස්කෝලේ ලැබ් එක IT ලැබ් එකේ කම්පියුටර්ස් වල තිබ්බා ඉසුරු Linux කියලා එකක්. දැන් මං හිතුවා දැන් ඒක ඔන්නෙtti වැටෙනවා ඉසුරු කියලා. දැන් මං හිතුවේ මේ ඉස්කෝලේ ඉසුරු කියලා ඩයල් එකක් හදපු මේ OS එකක් කියලා මං හිතන් හිටියේ. දැන් එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ඉසුරු කියන්නේ ඉසුරු පායේ තියෙන්නේ මේ ලංකාවේ ඉසුරු පායේ තියෙන්නේ ප්‍රධාන අධ්‍යාපන මේ දෙපාර්තමේන්තුවේ තියෙන දැන්. ඉතින් මේ ඉසුරු පායෙන් හදපු මේ ඉස්කෝලවල IT ලැබ් වලට දෙන්න හදපු OS එකක් තමයි මේ ඉසුරු Linux කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ලංකාවේ තියෙන Linux ඉසුරු Linux තියෙනවා. හන්තා Linux තියෙනවා. තව Linux ඇති මං හිතන්නේ මේ. ඊට තව Linux එකක් තියෙනවා කාලි Linux කියලා. ඉතින් මේ කාලි Linux එක හදලා තියෙන්නේ ගොඩක් මේ හැකින් අඩ වලට වගේ උදව් වෙන තමයි කාලි Linux එක හදලා තියෙන්නේ. ඉතින් සමහර තියෙනවා live OS කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ අපේ Windows එකක් කියමුකෝ. අපි Windows එක තියෙද්දි තව OS එක වැඩ ගන්න පුළුවන්. කියන්නේ අපි PC එක on කරද්දි අපේ මේ තියෙන අපේ ප්‍රධාන OS එක තව අමතර OS එක වෙලා තියෙනවා. ඉතින් අපිට කැමති OS එක තෝරගෙන වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වෙලාවට අපි DVD එක දාලා තමයි මේ වගේ වැඩ කරන්න පුළුවන්. හැබැයි සමහර ඒවා තියෙනවා. ඒවා සමහර හිතන් ඉන්නේ මේ OS කියලා. හැබැයි OS නෙමෙයි ඒක software. කියන්නේ සමහර තියෙනවා මේ Android apps run කරන්න පුළුවන් තියෙන OS වගේමයි. OS එකක් වගේ වැඩ කරන. හැබැයි ඒ ගොඩක් දේවල් ඒවා OS නෙමෙයි ඒවා software. ඉතින් OS ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් ඒවා මේ OS නෙමෙයි software. ඉතින් Linux කියන්නේ මේ open source operating system එකක්. මේක මුලින්ම මේ ආවේ 1969. මට මතකයි 1969 ආවේ මේ කෙන් තෝමස් කියලා කෙනෙකුයි තව කෙනෙකු එකතු වෙලා තමයි මේ Linux එක හැදුවේ. මේ මුලින්දම මේවා මේ අධ්‍යාපන
ඒවට මේ තමයි හදලා තියෙන්නේ මේ Linux කියන එක. ඉස්සල්ලාම ආවේ මේ Unix කියලා ඊට පස්සේ ඕක Minax වුණා ඊට පස්සේ තමයි Linux කියලා ඊට පස්සේ මොන්දම OS එකක් මේ Linux කියන්නේ. ඉතින් අපි ගණන් කරන විදිහට Linux කියන්නේ මේ ගොඩක් හොඳ OS එකක්. එම්මට මේ එතනදී කියන්න අමතක වෙන දේවල් ඇති මේ මම ඒවා ඊළඟට ආයේ ටෝක් PC show එකේ මේ වගේ කතා කරන්න. මම දැකලා තියෙනවා ගොඩක් අය මේ i5M processor එකේ තියෙන PC තියෙනවා තනි කරන්න ගේම් ගහන එක. ගේම් ගහනවට වැඩි ලොකු වැඩක් කරගන්න පුළුවන් ඒ වගේ. ඒ වගේම තමයි මේ මම වීඩියෝ එකක් කරාම ගැන මේ ඔය මේ මැෂින් එකේ පොඩි අවුල් වෙද්දි දැන් ඔය ගේම් එකක් මේ software එකක් වගේ මේ දාගෙන දැන් මේ කැබැම් හිතමුකෝ ඔන්න මේ ක්‍රැක් එකක් එක්ක තියෙන මේ software එකක් මේ තියෙනවා. ක්‍රැක් එකක් තියෙනවා. ඉතින් මේ දැන් ගොඩක් වෙලාවට ඉතින් ක්‍රැක් එකක් කෙනකොට මේ ක්‍රැක් එක කොහොමද දාන්න ඕන කියලා නෝට්පෑඩ් ෆයිල් එකක් එනවනේ මේ ඒකේ තියෙනවා මේ කොහොමද ක්‍රැක් එක සෙට් කරන්න ඕන කියලා තියෙනවා. මේ නෝට්පෑඩ් ෆයිල් එකක් තියෙන අවස්ථාවක් තියෙනවා නැති අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වගේ වැඩවලදී මේ නෝට්පෑඩ් එක කවුරුත් බලන්නේ නැහැ. නෝට්පෑඩ් එක බලන තුන කල්පනා කරනවා කොහොමද ක්‍රැක් එක දාගන්න විදියක් නැහැ මම අයින් කරලා දාන්න. ඊට පස්සේ නැත්තම් මේ නෝට්පෑඩ් එකක් තියෙනවා. ඒකේ දාලා තියෙනවා කොහොමද ක්‍රැක් එක දාන්න ඕන කියලා. හැබැයි ඒ කියන්නේ පොඩි අවුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නෝට්පෑඩ් එකේ තියෙන විදිහම නැතුව එක්ක ඔයාගේ වෛරස් ගාඩ් එක රන් වෙලා තිබිලා මේ වෛරස් ගාඩ් එකේ ඔටෝමැටිකලි අයින් කරන්න පුළුවන් ක්‍රැක් ෆයිල් එකක් අයින් කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ අදාළ software එක රන් වෙවි තියෙන්න පුළුවන්. ඒ ටාස්ක් බාර් එකේ කොහරි තැනක ඒක තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට අපිට ක්‍රැක් කරන්න බැරි අවස්ථා වෙනවනේ. ඉතින් මේ ගැන හිතලා බලන්න ඒකෙන් අයින් කරලා දානවා. ඉතින් ඊට පස්සේ මේ අයින් කරලා දානවා. ඊට පස්සේ ඉතින් මේක කොහොමද කරන්නේ මේ වීඩියෝ බලන ඊට පස්සේ වීඩියෝත් හම්බෙන්නේ නැහැ. අයින් කරලා දාන එක තමයි කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් ඉතින් කරන්න ඕනේ. මම මේ වීඩියෝ එකක් දැම්ම මේ ගැන මේ ෆයිල් අඩු ගේම් software අයින් කරන්න එපා කියලා වීඩියෝ එකක් ඇති ඔයාලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ කම්පියුටර්ස් වල මේ පොඩි අවුල් වුණාම මේ ඒ කියන්නේ Windows OS එක ගිහිල්ලා කියමුකෝ ඒ වගේ අවුලක් වුණාම මේ ගොඩක් අය මේ කම්පියුටර් හදන තැන් වලට ගෙනියනවා. මේ ඒ වගේම මේ හිතමුකෝ මේ මොකක් හරි ෆෑන් එක අවුලක් වෙලා කියලා ෆෑන් එක අවුලක් කියන්නේ ෆෑන් එක අවුලක් කියන්නේ ඉතින් ගෙනියනවා. මේ ගෙනියවම ගොඩක් අය ඉතින් මෙයා දන්නේ නැහැ කියලා හිතලා ඉතින් මේ බොරු කියලා මෙහෙම අවුල් තිබ්බා මේක ගිහිල්ලා අරක ගිහිල්ලා කියලා ලොකු ගාණක් ගන්නවා මේ PC එක හදන්න. ඉතින් මේ මම කියන්නේ ඉතින් මේවා ගැන මේ ලොකු අධ්‍යයනයක් කරලා ඉන්න. එතකොට ඔයාලට අවුලක් වුණත් ඔයාව කාටවත් ඔයාව නොමග යවන්න බෑ. මේ කම්පියුටර් එකෙන් තමයි මේ මිනිස්සුන්ට ලෙඩ හැදෙනවානේ. දැන් සමහර රෝග ලක්ෂණ තියෙනවා. ඒ රෝග ලක්ෂණ රෝග දෙක තුනකට සමා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ රෝග ලක්ෂණේම තව රෝග තුනකට වගේ තියෙන්න පුළුවන්. ඉතින් දැන් සමහරු කරන්නේ මේ මොකක් හරි රෝග ලක්ෂණ දෙක තුනක් තිබ්බහම තමන්ම හිතා ගන්නවා මේ ලෙඩේ තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ එකට තමන්ම බලෙන් බෙහෙත් හොයනවා. බෙහෙත් හොයලා ඊට පස්සේ දැන් බෙහෙත් ගන්නත් යනවා. බෙහෙත් ගන්න ගිහලා ડોක්ටර් මේ තීරණය කරන්නේ මේ අර ලෙඩේ හැදුන කෙනා තමයි තීරණය කරන්නේ මට මේ ලෙඩේ තියෙන්නේ මේ මට මේකට බෙහෙත් දෙන්න කියනවා. ඉතින් වැඩක් නැහැ නේ එහෙම. මම නම් කියන්නේ මේ හැම දෙයක් ගැනම අධ්‍යයනය කරන්න ඕනේ. දැන් මේ මම A level වලට ICT කරේ. දැන් මම ICT කරාට දැන් මේ ICT වල නැති දේවල් තියෙනවා. ICT විෂය නැති දේවල් තියෙනවා. මම හැම දෙයක්ම හොයාගත්තේ මේ එක දේවල් වලින් මේ හොයාගත්ත ඒවා තියෙන්නේ. ඉතින් මේ පොත් කියවලයි අර මේ මිනිස්සුත් ඕකනේ කරන්නේ. ඉතින් මේ අර විදිහේ ඉතින් තමන්ම රෝග ලක්ෂණ මේ තීරණය කරලා රෝග ලක්ෂණ අනුව ලෙඩේ තීරණය කරලා තමන්ම මේ ඒකට බෙහෙත් වල අන්තිමටම තමන්ට හැදිලා තියෙන වෙන ලෙඩ මේ බෙහෙත් තරම් තියෙන වෙන ලෙඩකට දන්නේම නැතුව මේ මැරලා යන්න උනත් පුළුවන්.
මේ මල් ළඟදී මේ වැලුව මේ කවුද මේ සන්නස්කල් සර් මේ ඒක මම විශේෂයෙන් සන්නස්කල් සර් ගැනම නෙමෙයි කියන්නේ මොකද මේ මම හැම ගුරුවරයාම මේට ඒ වගේ හැම ගුරුවරයාම හොඳයි අපි ගුරුවරුන්ගේ මේ හොඳ දේවල් මේ ගන්න ඕන ගුරුවරුන්ගේ වාද විවාද අපිට වැඩක් නැහැ ඉතින් මේ සන්නස්කල් සර් කියලා තිබ්බා මේ ඒක මාත් මේ හිතපු දෙයක් මේ අර හොඳට විද්‍යාව ගැන එහෙම හොඳට ඉගෙන ගත්ත අය ඇයි මේ ආරක්ෂාවෙන්ද කියලා අනම්මනම් දේවල් කරන්නේ. ඒ කියන්නේ මේ ඔය මිත්‍යා දේවල් කරන්නේ ඇයි කියලා මේ අහලා තිබ්බා. ඒ කියන්නේ සන්නස්කල සර් මේ ස්වාමීන් වහන්සේ නමකින් එහෙම මේ අහුවලු. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වලු එහෙම කරන්නේ මේ ඒ සබ්ජෙක්ට් එක හොඳට ඉගෙනගෙන විෂයට කොටු වෙලා හිටපුවා. ඉතින් ඒක ඇත්ත තමයි. මේ ගොඩක් අය ඉගෙන ගද්දි තමන්ගේ සබ්ජෙක්ට් වලට කොටු වෙලා ඉන්නවා. එතනින් අමතර දෙයක් හොයන්නේ නැහැ. දැන් මම ආසුන් නැත්තේ තමයි පොත් කියවන එක. ඉතින් මේ පොත් කියවන්න ආසුන් නැහැ හින්දා මට කෙලවුණා. තාම දන්නේ මම මේ තාම එක්සෑම් කරනවා. ඉතින් මේ මොනවා වෙයිද දන්නේ නැහැ. මම පොත් කියවන්න ආස නැහැ. ඉතින් මේ වුණාට මම අමතර ඒ වගේ අමතර දේවල් වලින් මේ දැනුම හොයාගන්න කැමතියි. කියන්නේ ස්මාර්ට් ෆෝන් එකකින් හරි PC එකකින් ඒ වගේ දේවල් වලින් මමම අධ්‍යයනය කරලා දැනුම හොයාගන්න කැමතියි. දැන් මම මාර කැමති අලුතෙන් එන එක එක software අත්හදා බලන්න. මම ඉතින් එන්නේ මොකක්ද software එක දාලා බලනවා. දැන් සමහර ඒවා දවස් දෙක තුනක් තියාගෙන අයින් කරනවා. ඉතින් අයින් කරන්න හරි මම software එක අරගෙන මොකද්ද වෙන්නේ කී මේ බලනවා. ඉතින් ඒ වගේ ඉන්නවා මේ සමහර ඉතින් මේ අවුලක් නැහැ. ඉතින් සබ්ජෙක්ට් එකට කොට වෙලා හිටියත් ඉතින් එතනින් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අර අමතර දැනුමක් කියලා දෙයක් නැහැ ඒක. ඔයාලා දන්නවද මයිකල් විලියම්ස් කියන කෙනෙක්? මයිකල් විලියම්ස් කියන්නේ මේ පාත් හදන කෙනෙක්. අපි කියන්නේ පාත් කරනවා කියන්නේ මේ software පාත් කරනවා කියන එක දන්නවද? දන්නේ නැහැ. පාත් කරනවා කියන්නේ මේ ක්‍රැක් කරනවා කියලත් තමයි. මොකද පාත් එක කියලා දෙයක් තියෙනවා. මේ පාත් එක අපි software එක install කරපු තැනට දාලා මේක active කරන්න ඕනේ. එතකොට අපිට ඒක ක්‍රැක් එකක් වගේ තමයි අර මේ අපිට ඒක සල්ලි දීලා ගන්න ඕන software එක ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ පාත් නැත්නම් මේ ක්‍රැක් හදන ටීම් එක කෙනෙක් තමයි මේ මයිකල් විලියම්ස් කියන්නේ. ඔයාලා දන්නවද I get into PC කියලා වෙබ්සයිට් එකේ I get into PC කියන එක. එයාගේ ඉතින් ඒ වෙබ්සයිට් එකට ගියාම මේ නැති දෙයක් නැහැ. ඕනම software එකක් වගේ ඉතන ගන්න තියෙනවා ක්‍රැක් versions. ඉතින් මේ ඒ වගේ මේ මිනිස්සුත් ඉන්න ඕන තරම් මෙතන ගහන ගහන්න බෑ වගේ. හරිනේ. ඉතින් බලමු විනාඩි 40ක් වගේ ගිහිල්ලා නේද? විනාඩි 38ක් ගිහිල්ලා. ඉතින් අදට ඇති කියලා හිතෙනවා. ගොඩක් දේවල් ගැන කතා කරා කියලා හිතෙනවා. මම ඉතින් ඊතර 3ක් ගන්න පුළුවන්. ඉතින් තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ ගැන මේ වගේ කතා කරමු. ඉතින් අදත් මාත් එක්ක ඉවරනට ගොඩක් ස්තුතියි. අයත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝස් හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් මන් දාන වීඩියෝ notify එකක් විදියට ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්.